අයිබන් හැමෝටම අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි අනුකලනයේ වර්ගඵලයේ සෙවීම සඳහා පාවිච්චි කරන්න කියලා. ඔයාලගේ සිලබස් එකේ අනුකලනයේ භාවිත යටතේ කතා කරන්න ඇත්තටම මාතෘකා දෙකක් දීලා තියෙනවා. එකක් තමයි කොහොමද අනුකලනයේ වර්ගඵලය හොයන්න පාවිච්චි කරන්නේ කියලා කතා කරන්න තියෙනවා. ඒ වගේම කොහොමද අපි අනුකලනය පාවිච්චි කරලා යම් වක්‍රයක් x හෝ y අක්ෂය වටා භ්‍රමණය කරාම හැදෙන ඝන වස්තුවේ පරිමාව හොයන්න කියලා කතා කරන්න තියෙනවා. ඇත්තට මේ කොටස් දෙකම අර අලුත් සිලබස් එකට දාපු කොටස් දෙකක්. right. අද මම පොඩ්ඩක් කියලා දෙන්නම් කොහොමද මේ අනුකලනය කියන දේ වර්ගඵලයට සම්බන්ධ වෙන්නේ කියන දේ. ඇත්තට මේක අර ගොඩක් ඇඩ්වාන්ස්ඩ් කන්සෙප්ට් එකක්. මම අර පුළුවන් තරම් මේක අර සරලම විදිහට කියලා දෙන්නම්. තේරුම් ගන්න try එකක් දෙන්න. right. අපි ගමු මෙන්න මෙහෙම දෙයක්. මම ඉස්සෙල්ලා මොන හරි වක්‍රයක් අඳගන්නම් මේ විදිහට. වාක්ෂ පද්ධතිය අඳගන්නම්. මේ තියෙන්නේ මගේ x අක්ෂය, මේ තියෙන්නේ y අක්ෂය. අපි හිතමු වක්‍රයක් තියෙනවා y සමාන fx කියලා. මොන හරි වක්‍රයක් තියෙනවා. මම මේ වක්‍රය ගන්නම්. y සමානයි simple fx කියලා. මේක තමයි බිඳුව. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පොඩි වැඩක් කරනවා. මම මෙන්න මේ දුර ගන්න simple x කියලා. right. ඊට පස්සේ මම මෙන්න මේ පොඩි gap එක ගන්නම් simple h කියලා. මම හිතනවා මෙතෙන්ට නිකන් මම මාක් කරපු දේවල් ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. right. ඊට පස්සේ මම තව දේවල් දෙකක් මාක් කරන්නම් මේකේ. නෙමෙයි මම කහ පාටින් මාක් කරන කොටස. මොකද්ද? y සමාන fx, x සමානයි බිඳුව සහ y සමානයි බිඳුව. ඒ වගේම මේ රේඛාවේ සමීකරණය ගත්තොත් x සමානයි දැන් මේ දුර ගත්තොත් simple x ඇතරම මේ රේඛාව ඒ වගේ මේ වක්‍රය y අක්ෂය සහ x අක්ෂය අතර වර්ගඵලය තමයි මේ කහ පාටින් පෙන්නලා තියෙන්නේ. මම හිතන්නේ මේ කහ පාටින් පාට කරලා තියෙන කොටසට මම දෙන්නම් ax කියලා. මොකද x දුරක් දක්වා මම මෙන්න මේ වක්‍රයට වර්ගඵලය හොයනවා. එහෙනම් මොකද්ද කියන්න පුළුවන් මෙන්න මේ නිල් පාටින් පාට කරන වර්ගඵලය ගැන. ඒතර නිල් පාටින් පාට කරලා තියෙන වර්ගඵලය මොකද්ද? ax ධන simple h. මම හිතනවා මේ කරුණත් ඔයාලට පැහැදිලි ඇති කියලා. මොකද නිල් පාටින් මාක් කරලා තියෙන්නේ මෙන්න මේ බිඳුවේ ඉඳන් x ධන h දක්වා මෙන්න මේ වක්‍රය යට තියෙන වර්ගඵලය. right. එහෙනම් මේ එක පාටකින් විතරක් පාට වෙච්ච කොටස. ඒ කියන්නේ නිල් වලින් විතරක් පාට වෙලා තියෙන කොටස ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මම මේකට දාන්න මොකක් හරි අකුරක්. මම රතු පාටින් දාන්න. මම මේ ටික දාන්න a-x කියලා. මොකද එයාත් x මත රඳා පවතින කෙනෙක්. ඒතර මේක මම ආපහු රතු පාටින් පාට කරනවා. right. ඒතර අපිට මෙතන පැහැදිලි a-x කියන්නේ කවුද කියලා. එතකොට a-x කියන්නේ කවුද? ax ධන h කියන්නේ. ax ධන h කියන්නේ ax අඩු කරාම එන කොටස තමයි a-x කියන්නේ. right. මම හිතනවා මේ කරුණ ඔයාලට පැහැදිලි ඇති කියලා. right. ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම මෙතන a dash නැතුව a not වගේ පාවිච්චි කරනවා. මොකද අපි dash කියන එක අර
අවකලනය කියනත් පාවිච්චි කරන නිසා මම මෙතන නෝට් කියලා දාන්නම්කෝ. A නෝට් මෙතනත් A නෝට්. හරි. ඊළඟට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මොකද්ද කියන්න පුළුවන් ඔයාලට මෙතන. දැන් මෙන්න මේ ප්‍රාන්තරය ගත්තොත් ඒ කියන්නේ මේ h මෙන්න මේ පොඩි ප්‍රාන්තරය ගත්තොත් එහෙම මම පොඩ්ඩක් මේ ප්‍රාන්තරය ආපහු වැඳ ගන්නම් වෙන මෙතකොට මට පැහැදිලි කරන්න ලේසි. කොහොමද යන්නේ? මෙතන x හිටියා මෙතන හිටියා. එතන මේ දුර h ඒ හින්දා මෙයා කවුද x දාන h. right. එතකොට අපි දැන් මෙතන වැඩි වගේ මොකද්ද මෙන්න මෙයා. ඒ කියන්නේ මේ ප්‍රාන්තරයේ ශ්‍රිතය ගන්න වැඩි වගේ කවුද? මෙන්න මෙතන ඉන්නේ. එතකොට මම මෙන්න මෙහෙම දෙයක් තව දාගන්නම්. මේ ශ්‍රිතයේ වැඩිම අගය ගන්න තැනට x වලින් තියෙන දුර මම ගන්නම් simple x1 කියලා. right. එහෙනම් මොකක්ද දැන් කියන්න පුළුවන්? මේ දුර මම දන්නවා h කියලා. එතකොට a not x කියන එක්කෙනා a not x කියන එක්කෙනාට වඩා එහෙනම් වැඩි වෙන්න ඕනේ නේද? ශ්‍රිතයේ fx එහෙනම් මෙතනදී ශ්‍රිතයගේ කවුද? f x දාන x1. right. මෙතනදී ශ්‍රිතයගේ fx දාන x1. එතකොට එහෙනම් මෙයාට වඩා වැඩි වෙන්න ඕනේ කවුද? simple h වතාවක් f x දාන x1. මොකද fx දාන x1 කියන්නේ මෙන්න මේ අගය. ඒතර fx දාන x1 කියන එක්කෙනා h කින් වැඩි කරොත් එන්නේ මොන වර්ගඵලයද? මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. මේ රතු පාටින් අඳ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය තමයි h වතාවක් fx දාන x0 කියන්නේ. fx දාන x1 කියන්නේ. right. එහෙනම් අපිට පැහැදිලිවම පේනවා මේ රතු පාටින් අඳ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය මෙන්න මේ සුදු පාටින් තියෙන වක්‍ර කෑල්ල යට තියෙන වර්ගඵලයට වඩා අනිවාර්යයෙන් වැඩි කියන එක. right. අපි හිතමු තව මෙහෙම දෙයක් ගන්නම්. ඔය මම කතා කරේ වැඩි පැත්ත. ඊළඟට අපි ගියොත් මේ වගේ දෙයකට. අපහම මේකමයි අඳින්නේ. මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවා. මෙතන x ඉන්නවා. මේ කොහේ හරි ඉන්නවා. x දාන h කියන එක කෙනා. right. අපි ගමු ශ්‍රිතය අඩුම වෙන තැන. දැන් මෙතන නම් අඩුම වෙන්නේ මේ වගේ තැනක. සමහර විට මෙතන දැන් මෙතන ඇත්තටම අඩුම වෙලා තියෙන්නේ මේ x දාන h කෙදී. ඒක මම අර තව පොඩ්ඩක් වෙනස් හැඩයකට අඳින්න. එතකොට තවත් පැහැදිලි වෙනවා ඔයාලට. ඒක කොහොමද තියෙන්නේ කියන්නේ? දැන් ශ්‍රිතයගේ අඩුම වෙන තැන මම මාක් කරන්නම්. එතන තමයි ශ්‍රිතයගේ අඩුම වෙන්නේ. ශ්‍රිතයගේ අඩුම වෙන තැනට මම x වලින් දැන් තියෙන දුර ගන්නම්. simple x2 කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතන ශ්‍රිතයගේ මොකද්ද? fx දාන x2. එහෙනම් අපිට පැහැදිලි මේ වක්‍රයේ යට තියෙන වර්ගඵලයට වඩා මම මේ කහ පාටින් ඇදලා තියෙන ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය අඩුයි කියන එක. දැන් මට කියන්න පුළුවන් a not x කියන එක කෙනා වැඩි හෝ සමානයි කාට වඩාද? simple h වතාවක් fx දාන x2ට වඩා. right. මම හිතනවා මේ කරුණ ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. right. මම මොකද්ද කරේ? මේ වගේ සාධාරණ තැනකින් තෝරගත්ත වක්‍ර කෑල්ලක් යට තියෙන වර්ගඵලයට වඩා වැඩි වර්ගඵලයක් තෝරගත්තා. ඒ වගේම අඩු වර්ගඵලයක් තෝරගත්තා. ඒතර වැදගත් කාරණාවක් x1 x2 කියන දෙන්නම හිටියේ මෙන්න මේ ප්‍රාන්තරය ඇතුලේ. ඒ කියන්නේ x ගේ ඉඳන් x දාන h ට යන දුර ඇතුලේ තමයි x1 සහ x2 කියන දෙන්නම හිටියේ. right. ඊට පස්සේ මම මේක h කින් බෙදනවා මේ මුළු ප්‍රකාශනයම. එතකොට මට මොකක්ද දෙන්නේ? x දාන x2 කියන එක අඩු හෝ සමානයි a not x.
a not x බෙදීම simple h ඒක අඩු හෝ සමානයි කාට වඩාද fx ධන x1ට වඩා. right. මම හිතනවා මෙතෙන්ට එනකන් ඔයාලට මම කියපු දේවල් ටික පැහැදිලි කියලා. right. ඊට පස්සේ මම a not x කියන්නේ කවුද කියලා දානවා. එතන මොකක්ද වෙන්නේ fx ධන x2 අඩු හෝ සමානයි a not x. a not x කියන්නේ කවුද? a x ධන h ඍණ ax බෙදීම simple h අඩු හෝ සමානයි f x ධන x1. right. මම හිතනවා මෙතෙන්ට එනකන් වැඩේ පැහැදිලි කියලා. ඊළඟට මම මොකද්ද කරන්නේ? h ගේ සීමාව මම ගේනවා බිඳුවට. h මොකද්ද කරන්නේ මම? බිඳුවට ආසන්න කරමු. right. ඒතර h බිඳුවට ගියදී අතර මොකද්ද වෙන්නේ මේ x1ට සහ x2ට? මොකද h කියන්නේ මොකද්ද? මෙන්න මේ ગેප් එක. දැන් මම h බිඳුවට ගේනවා. හැබැයි අපි දන්නවා x1 සහ x2 කියන දෙන්න හිටියේ කවුරු අතරද? x සහ x plus h අතර. ඒ කියන්නේ x1 මේ වගේ තැනක හිටියනම් x2 මේ වගේ තැනක හිටියා. ඒ කියන්නේ x1 x2 කියන දෙන්නම හිටියේ මෙන්න මේ h කියන ગેප් එකේ. ඒ කියන්නේ h කොහොම හිටියා? x1 x2 දෙන්න මෙන්න මේ h ගේ කොහේ හරි තැන් දෙකක හිටියා. දැන් h එහෙනම් මම h ගේ බිඳුවට ගියදී මොකද්ද වෙන්නේ? x1ටයි x2ටයි. h ගේ බිඳුවට ගියදී මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම එහෙනම් x1 උත් යනවා බිඳුවට x2 උත් යනවා බිඳුවට. right. මෙතනින් එහාට ඊළඟ page එකට මොකද්ද මම ගත්ත සම්බන්ධය එතකොට f x ධන x2 කියන කඩු හෝ සමානයි කාට වඩාද? a x ධන h ඍණ ax බෙදීම h ට වඩා මේ කඩු හෝ සමානයි f x ධන x1ට වඩා. ඒතර මම ඊළඟට මොකද්ද කරේ? h ගේ අගය බිඳුවට ආසන්න කරා. h ගේ අගය බිඳුවට ආසන්න වෙද්දි මම කලින් කිව්වා මොකද්ද? x2 ගේ අගයත් බිඳුවට එනවා x1 ගේ අගයත් බිඳුවට එනවා. වම් පැත්තේ එනවා කවුද? lim h ආසන්නයි බිඳුව. හැබැයි වම් පැත්තේ h එකක් නැහැ x2 ඉන්නවා. ඒතර අපි දන්නවා h ආසන්නයි බිඳුවේදී x2 ත් බිඳුවට ආසන්න වෙනවා. x ධන x2 අඩු හෝ සමානයි සීමා h ආසන්නයි බිඳුවේදී මම දැනට මේක h දාන්න නැත්තම් ඔයාලට මේක පැහැදිලි නැති වෙන්නේ. h ආසන්නයි බිඳුවේදී a x ධන h ඍණ ax බෙදීම h කියලා ඉන්නවා මෙතන. ඒතර මෙතනත් මම h ගේනවා බිඳුවට. ඒතර මෙතනදී අර කතාව කියන්න ඕනේ. මොකද අපි දන්නවා x1 x2 කියන දෙන්නම h මත රඳා පවතින දෙන්නෙක්. මොකද h අපි මොනවා හරි දෙයක් කරොත් ඒක x1 x2 දෙන්නටම බලපානවා. right. ඒතර h බිඳුවට ගියදී නම් මොකද්ද වෙන්නේ x2ට? x2 උත් වෙනවා බිඳුවට. ඒතර මෙතන ඉන්නවා f x ධන x2. මේක අඩු හෝ සමානයි. දැන් අපි දන්නවා අවකලන සංගුණකයේ අර්ථ දැක්වීමෙන් මේ ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ කවුද? dA යට dx. right. ඒතර මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනත් h බිඳුවට ගේනවා. එතකොට මෙතනත් මට ලියන්න පුළුවන් සීමා x1 ආසන්නයි බිඳුව fx ධන x1 කියලා. right. x2 බිඳුවට ආසන්න වෙද්දි මොකද්ද මෙතන සීමා වෙන්නේ? fx අඩු හෝ සමානයි මෙතන එනවා dA යට dx. මෙතන එනවා ආපහුතරක් fx. දැන් මෙතෙන් ආවට පස්සේ මොකද්ද කියන්න පුළුවන්? fx ට වඩා dA යට dx අඩුයි කියලා කියනවා මෙතනින්. dA යට dx වැඩි කියලා කියනවා මෙතනින්. ඒ වගේ මෙතනින් කියනවා dA යට dx කියන එක fx වඩා අඩු හෝ සමානයි කියලා. ඒතර මේකෙන් අපිට මොකද්ද කියන්න පුළුවන්? dA යට dx කියන්නේ කවුද? fx.
එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් A කියන්නේ ඇත්තටම x මත රඳා පවතින ශ්‍රිතයක්. එහෙනම් අපි දන්නවා අනුකලනය කියන්නේ අවකලනයේ රිවර්ස් එක. ඒ කියන්නේ AX කියන්නේ කවුද එහෙනම්? අනුකල fx dx ධන c. right. මම හිතනවා මෙතෙන් එනකන් ඔයාලට මම මේ කරපු දේ පැහැදිලි ඇති කියලා. ඉතින් මම මොකද්ද මෙතන පෙන්නවුවේ? මේ වගේ y සමානයි fx කියලා ශ්‍රිතයක් තිබ්බොත් බිඳුවේ ඉඳන් මොන හරි තැනක් දක්වා ශ්‍රිතය අනුකලනය කළොත් මොකද්ද වෙන්නේ? ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ වර්ගඵලය. right. හැබැයි මේක හරියන්නේ x අක්ෂයෙන් උඩ තියෙන ශ්‍රිතයකට. ඒ කියන්නේ fx ධනයි නම් මේ කේස් එක හරියනවා. right. fx දැන් x අක්ෂයට යට තිබ්බොත් වෙන දේ මම ඊළඟට කියන්නම්. right. අපි දන්නවා මොකද්ද මේ වර්ගඵලය කැපිටල් A නම් මම දන්නවා A කියන්නේ කවුද? අනුකලන බිඳුවේ ඉඳන් x දක්වා fx dx කියලා මට කියන්න පුළුවන්. නිශ්චිත අනුකලනය දාලා. නැත්තම් වෙන්නේ නියතයක් වෙනවා අපිට. මම ආපු එකම ලිව්වොත් මට එන්නේ මොකද්ද? x සමාන අනුකල fx dx ධන c කියලා නියතයක් වෙනවා. right. එතකොට මෙහෙම දෙයක් කරොත් දැන් අපි හිතමු එතකොට මෙතනින් අපි තව දෙයක් දන්නවා මොකද්ද? දැන් අපි නිශ්චිත අනුකලනයේදී කතා කරා මෙන්න මෙහෙම දෙයක්. capital Fx සමානයි අනුකල simple fx dx ධන c නම් මොකක්ද උනේ? fb ඍණ fa කියන්නේ කවුද? අනුකල simple a වලින් ඉඳන් simple b දක්වා fx dx. right. එහෙනම් දැන් මෙතනින් මට කියන්න පුළුවන් මොකද්ද? අනුකල simple a වලින් ඉඳන් simple b දක්වා simple fx කියන ශ්‍රිතයේ අනුකලනය සමානයි කාටද? capital A simple b හරින capital A simple a. මෙන්න මේක අපිට ගොඩක් වැදගත් ප්‍රතිඵලයක්. right. ඒතර මෙතනින් ඇත්තටම කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ කාරණාවක්. x අක්ෂය තියෙනවා y අක්ෂය තියෙනවා. මම මොන හරි ප්‍රස්ථාරයක් ඇඳුවා. simple a කියන එක්කෙනා මෙතන ඉන්නවා. simple b කියන එක්කෙනා මෙතන ඉන්නවා නම්. ඒතර capital A simple b කියන්නේ මොකද්ද? බිඳුවේ ඉඳන් b දක්වා මෙන්න මේ y සමානයි fx ගේ වක්‍රය fx කියන වක්‍රය යට ඉන්න වර්ගඵලය. ඒතර AB ගෙන් AA අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ y සමාන fx වක්‍රය සහ මෙන්න මේ කියන්නේ y සමාන fx වක්‍රයට යට ඉන්න මෙන්න මේ වර්ගඵලය තමයි AA කියන්නේ. AB කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන දක්වාම වක්‍රය යට ඉන්න වර්ගඵලය. ඒතර ඔය දෙක අඩු කරාම මොකක්ද දෙන්නේ අපිට? A හා B අතර වක්‍රයෙන් කොටු වෙච්ච වර්ගඵලය. ඒතර මේ කියන්නේ කවුරු ගැනද? මෙන්න මේ වර්ගඵලය ගැන. මම හිතනවා ඔයාලට මම මේ කියපු කතාව පැහැදිලි ඇති කියලා. මම ඉස්සෙල්ලාම සාධනය කරා මොකද්ද මේ අනුකලනය සහ වර්ගඵලය අතර තියෙන සම්බන්ධය ගැන කිව්වා. ඉතින් මම පෙන්නනවා මෙන්න මේ වැදගත් ප්‍රතිඵලය. AX සමානයි අනුකල fx dx ධන c කියන ප්‍රතිඵලය මම පෙන්නවුවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කරා. මොකද්ද කරේ? මම නිශ්චිත අනුකලනයේ අර්ථ දැක්වීමෙන් දන්නවා මෙන්න මේ කතන්දරය. මෙතනින් මේක. ඒක ඊට පස්සේ මම දැන් මෙතන වර්ගඵලයට ගත්ත ප්‍රකාශනයට මම මෙන්න මේ අපේ නිශ්චිත අනුකලනයේ අර්ථ දැක්වීම කියන දේ රිංගවුවා. එතකොට මට ආවා simple a වල ඉඳන් simple b දක්වා simple fx ශ්‍රිතයේ අනුකලනය කියන්නේ කවුද? capital A B ඍණ capital A A කියලා. capital A B කියන මොකද්ද? බිඳුවේ ඉඳන්
B දක්වා මෙන්න මේ වක්‍රයට කොටු වෙච්ච වර්ගඵලය. ඒතර කැපිටල් A කියන්නේ මොකද්ද? බිංදුව ඉඳන් A දක්වා මෙන්න මේ වක්‍රයට කොටු වෙච්ච මෙන්න මේ වර්ගඵලය. ඒ දෙකේ වෙනස කියන්නේ මොකද්ද? A සිට B දක්වා y සමාන fx වක්‍රයට ඉන්න වර්ගඵලය. right. ඒතර මේ ගොඩක් වැදගත් දෙයක්. මොකද දැන් ගොඩක් වෙලාවට ඔයාලට කෙටි ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ වර්ගඵල සම්බන්ධ කරලා. ඒතර මට තව දෙයක් කියන්න අවශ්‍යයි. දැන් මේ මම කතා කරන්නේ ශ්‍රිතයේ x අක්ෂයට උඩ ඉන්න අවස්ථාව ගැන. මොකද්ද වෙන්නේ ශ්‍රිතයේ x අක්ෂයෙන් පල්ලෙහා හිටියොත්? දැන් හිතන්න ශ්‍රිතය මෙන්න මේ වගේ ගියා කියලා. අපි හිතමු සිම්පල් A ඉන්නවා මෙතන. සිම්පල් B ඉන්නවා මෙතන. අපි හිතමු ඔය අනුකරණය කරනවා. සිම්පල් A වලින් ඉඳන් සිම්පල් B දක්වා සිම්පල් fx කියන ශ්‍රිතය අනුකරණය කරනවා. එතකොට මොකක් වෙයිද? එතකොටත් ඔයාලට මේ වර්ගඵලය එනවා. හැබැයි වෙනස මොකද්ද? අපි හිතමු මේ වර්ගඵලය කැපිටල් A කියලා. right. මේ වර්ගඵලය කැපිටල් A නම් ඔයාලට එන උත්තරේ මොකද්ද? ඍණ A. එහෙනම් මේ වගේ වක්‍රය යට හිටියොත් මොකද්ද අපි කරන්න ඕනේ? අපිට ඒනාගය ඍණාගයකින් වැඩි කරන්න ඕනේ වර්ගඵලය ගන්න නම්. right. දැන් මම මෙහෙම උදාහරණයක් කිව්වොත් දැන් අපි හිතමු මෙහෙම. මෙහෙම ගන්නම. මෙතන බිඳුව කියලා ගන්නම්. මෙතන සිම්පල් A ඉන්නවා කියලා ගන්නම්. මෙතන සිම්පල් B ඉන්නවා කියලා ගන්නම්. right. දැන් හිතමු අපි මේ ශ්‍රිතය අනුකලනය කරනවා බිඳුවේ ඉඳන් සිම්පල් B දක්වා මම මේ ශ්‍රිතය ගන්නම් fx කියලා. මම බිඳුවේ ඉඳන් සිම්පල් B දක්වා fx කියන ශ්‍රිතය අනුකලනය කරනවා. එතකොට මට මොකක් වෙයිද? එතකොට මට එන්නේ මොකද්ද? දැන් මට මේ අනුකලන ඇත්තටම දෙකකට කඩලා ලියා ගන්න පුළුවන්. බිඳුවේ ඉඳන් A දක්වා සිම්පල් fx dx දාන අනුකල A වලින් ඉඳන් B දක්වා සිම්පල් fx dx කියලා ලියා ගන්න පුළුවන්. right. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ බිඳුව ඉඳන් A දක්වා සිම්පල් fx අනුකලනය කරොත් මොකද්ද වෙන්නේ? මෙන්න මේ වර්ගඵලය හම්බ වෙනවා. මම මේක ගන්නම් A1 කියලා. right. අපි හිතමු මේ වර්ගඵලය A2 කියලා. හැබැයි මෙයා x අක්ෂයේ යට ඉන්න කොටසක්. එහෙනම් A වලින් ඉඳන් B දක්වා සිම්පල් fx අනුකලනය කරොත් මොකද්ද හම්බෙන්නේ? A2 නෙවෙයි හම්බෙන්නේ. මම මෙතන කිව්වා මොකද්ද හම්බෙන්නේ? ඍණ A2. හරි. මෙන්න මේ ගොඩක් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ ඔයාලා ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. දීලා තියෙන ශ්‍රිතය x අක්ෂයෙන් යට හිටියොත් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. right. දැන් කවුරු හරි ඇහුවොත් ඒක ධනය දෙක මොකක්ද කියලා කොහොමද හොයන්නේ? ඒක ධන ඒ දෙක කොහොමද හොයන්නේ? අපි දන්නවා ඒක කියන්නේ කවුද? බිඳුවේ ඉඳන් ඒ දක්වා සිම්පල් fx dx. ඒක අවුලක් නැහැ. හැබැයි අපි දන්නේ ඒ දෙක කියන්නේ කවුද කියලා. හැබැයි අපි දන්නවා කවුද මේ ඍණ ඒ දෙක කියන්නේ? අපි දන්නවා A වලින් ඉඳන් B දක්වා අපි fx අනුකලනය කරොත් අපිට හම්බෙන්නේ කවුද? ඍණ A2. මෙයාගෙන් අපිට හම්බෙන්නේ කවුද? ඍණ A2. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? මෙන්න මෙයාගේ මාපාංකය ගත්තා නම් හරි. එන්නේ මොකද්ද? A වලින් ඉඳන් B දක්වා සිම්පල් fx dx අනුකලනය කරලා එයාගේ ධනාගය ගන්නවා. එතන මෙතනින් මට එනවා A1 ධන A2 කියන්නේ කවුද කියලා. right. මම හිතනවා මේ කාරණාව ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මම ඊළඟට තව පොඩි දෙයක් කියන්නම්. මම පොඩි ලස්සන උදාහරණයක් ගන්න sin x ගේ ප්‍රස්තාවය. අපි හිතමු ප්‍රස්තාවය y සමානයි
sin x right. අපි දන්නවා මෙතන ඉන්නේ බිඳුව, මෙතන ඉන්නේ 5, මෙතන ඉන්නේ 2.5 කියලා අපි දන්නවා. right. දැන් අපිට ඒතර කෙලිම කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේකට උත්තරේ. බිඳුවේ ඉඳන් 2.5 දක්වා sin x අනුකලනය කරොත් අපිට මොකක්ද එන්න ඕනේ? right. මොකක්ද එන්න ඕනේ? බිඳුවෙන් 2.5 දක්වා sin x අනුකලනය කරනවා. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? මේක ඔන්න දෙකට කඩලා ලියාගත්තනේ. බිඳුවෙන් 5 දක්වා sin x dx ධන අනුකල 5 වල ඉඳන් 2.5 දක්වා sin x dx. ඒතර බිඳුවෙන් 5 දක්වා sin අනුකලනය කරොත් අපිට එන උත්තරේ අපි හිතමුකෝ කැපිටල් A කියලා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ. දැන් sin ගේ වක්‍රය x අක්ෂයට අර සමමිතිකවනේ යන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? දැන් මේ වර්ගඵලය නම් මේ වර්ගඵලය a කියලා අපි දන්නවා. හරි. එහෙනම් 0.5 දක්වා sin අනුකලනය කරොත් එන්නේ කැපිටල් A නම් මොකක්ද වෙන්නේ? 5 වල ඉඳන් 2.5 දක්වා sin අනුකලනය කරොත්. අපි දන්නවා 5 වල ඉඳන් 2.5 දක්වා ඉන්න මෙන්න මේ කැලේ වර්ගඵලය කැපිටල් A කියලා දන්නවා. හැබැයි මෙයා x අක්ෂයට යට ඉන්නේ එහෙනම් 5 වල ඉඳන් 2.5 වලට sin අනුකලනය කරොත් අපිට එන්නේ කවුද? ඍණ A. ඒ කියන්නේ මොකද උත්තරේ? බිඳුව. ඒ කියන්නේ දැන් අපිට එන්නේ අතරම x අක්ෂයට උඩ සහ යට ඉන්න කොටස් අතර වර්ගඵලවල අන්තරයක් තමයි අනුකලනයේදී එන්නේ. ඒ කියන්නේ අපි බිඳුව ඉඳන් 2.5ට sin අනුකලනය කරොත් අපිට එන්නේ මොකද්ද? දැන් sin x ගේ x අක්ෂයට උඩ ඉන්න වර්ගඵලය සහ sin x කියන ශ්‍රිතයේ x අක්ෂයට යට ඉන්න වර්ගඵලය අතර වෙනස තමයි අපිට අනුකලනයෙන් එන්නේ. හරි. දැන් අපි ඒව හොයන්න try එක කරමු. ඒතර A කියන්නේ කවුද? බිඳුවේ ඉඳන් 5 දක්වා sin x dx. right. එතකොට මේක මට ලියන්න පුළුවන්. දැන් අපි දන්නවා sin x ගේ අනුකලනය කවුද කියලා? ඍණ cos x. ඍණ cos x බිඳුවේ ඉඳන් 5ට. එතකොට මෙතන අර අපිට අනුකලනයේ ගුණාංගය පාවිච්චි කරලා මේ ඍණ ලකුණ අයින් කරන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? cos x ගේ සීමාව මාරු වෙනවා 5 වල ඉඳන් බිඳුවට. එතන මොකක්ද වෙන්නේ? බිඳුව ආදිශ කරාම මට එනවා මෙතන cos බිඳුව 1යි ඍණ cos 5. ඒතර අපි දන්නවා cos 5 කියන්නේ කිව්ද ඍණ 1යි. එතකොට උත්තර එනවා අපිට 2ක් කියලා. right. බිඳුව 5 දක්වා sin ගේ අනුකලනය මට එනවා 2ක් කියලා. right. මම හිතනවා මේ කරුණ පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයාලට. මම මොකද කරේ මෙතන sin x කියන්නේ බිඳුව හා 5 අතර y සමාන sin x කියන වක්‍රයෙන් කොට වෙච්ච වර්ගඵලය හොයද්දි මොකද්ද කරේ? sin අනුකලනය කරලා සීමාව දැම්ම පොඩි දෙයක්. දැන් අපි මෙහෙම හිතමු. අපෙන් අහනවා බිඳුවේ ඉඳන් 5 බෙදීම 2 දක්වා sin x කින් කොට වෙච්ච වර්ගඵලය මොකද්ද කියලා. ඇත්තටම දැන් අපි බිඳුව ඉඳන් 5ට අනුකලනය දන්නවනේ. නැත්නම් බිඳුව හා 5 අතර sin x වක්‍රයෙන් කොට වෙච්ච වර්ගඵලය දන්නවනම් අපිට මෙයාව එකපාරම කියන්න පුළුවන්. මොකද දැන් බිඳුව හා 5 බෙදීම 2 අතර sin x කින් කොට වෙච්ච වර්ගඵලය කියන්නේ කවුද? මෙන්න මේ ටික. එතන මේ ටික කියන්නේ මොකද්ද? බිඳුව හා 5 අතර sin x කින් කොට වෙච්ච වර්ගඵලයේ භාගයක්. ඒ කියන්නේ කීයද? 2 බෙදෙන්න ඕනේ 2. right. මම හිතනවා මේ කරුණත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි තව පොඩි එක්සැම්පල් එකකට යමු. මම මෙන්න මෙහෙම මම කියන මෙන්න මෙහෙම කතාවක්. ඍණ 1 ඉඳන් 2 දක්වා මාපාංග x කියන ශ්‍රිතය අනුකලනය කරන්න කියනවා. right. ඒතර මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. මාපාංග x ගේ හැඩය අපි දන්නවා කොහොමද එන්නේ කියලා.
එහෙම ප්‍රස්ථාරයක් එන්නේ. අපි දන්නා මේ සමීකරණේ y සමානයි x, මේකේ සමීකරණේ y සමානයි ඍණ x කියලා. ඍණ එක මේ වගේ තැනක ඉන්නවා, දෙක මේ වගේ තැනක ඉන්නවා. ඒතර මට මේ අනුකලනය දෙකට කඩලා ලියා ගන්න පුළුවන්. මොකද මේ බිඳුවේදී මේ ප්‍රස්ථාරය අර දෙකට බෙදෙන්නේ. මම හින්දා මේ අනුකලනය ලියා ගන්නවා ඍණ එකේ ඉඳන් බිඳුව දක්වා මාපාංක x dx ධන අනුකල බිඳුවේ ඉඳන් දෙක දක්වා මාපාංක x dx. දැන් මම පෙන්නන්න යන්නේ අර අනුකලනය නොකර මේකට උත්තරේ කොහොමද ලියන්නේ කියලා. අපි දන්නවා දැන් මේකේ සමීකරණේ y සමානයි ඍණ x නිසා මේ කෝණයේ අංශක 45 කියන එක අපි දන්නවා. දැන් මේ දුරත් එකයි මේ දුරත් එකයි. ඒ වගේමයි මෙතනත් මේ දුර දෙකක් නිසා මේ දුරත් දෙකයි. right. එතකොට අපි අර වර්ගඵලය දැන් අර කලින් කතා කරපු સિદ્ધාන්තයෙන් අපි දන්නවා ඍණ එකේ ඉඳන් බිඳුව දක්වා මාපාංක x. දැන් මෙතන fx වගේනේ මාපාංක x. ඒතර අපි දන්නවා යා x අක්ෂයෙන් උඩ ඉන්න ශ්‍රිතයක් කියලා. එහෙනම් ඍණ එකේ ඉඳන් බිඳුව දක්වා මාපාංක x අනුකලනය කරොත් අපිට මොකක්ද එන්නේ? මාපාංක x ගේ ප්‍රස්ථාරය සහ ප්‍රස්ථාරයට වර්ගඵලය ඍණ 1 සහ බිඳුව අතර. ඒ කියන්නේ මොකක්ද අපිට එන්නේ? මෙන්න මේ වර්ගඵලය තමයි මේ අනුකලනය අග යවුවොත් අපිට එන්නේ. ඒතර අපිට පැහැදිලි මේ වර්ගඵලය මොකක්ද කියන එක. මොකක්ද? භාගය වතාවක් එක වැඩි කිරීම එක. ත්‍රිකෝණය යන තියෙන්නේ එතන. right. ඒතර ඒ වගේම අපි මේ අනුකලනයට ගියොත් බිඳුවේ ඉඳන් දෙක දක්වා මාපාංක x ගේ අනුකලනය. ඒ කියන්නේ මොකද්ද? බිඳුව හා දෙක කියන ප්‍රාන්තරය අස්සේ මෙන්න මේ මාපාංක x ට යට ඉන්න වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵලය. මේ වර්ගඵලය මොකද්ද? භාගය වතාවක් දෙක වැඩි කිරීම දෙක. එතකොට මොකද්ද මට එන්නේ මෙතන? මට එනවා පහ බෙදීම දෙකක් වර්ග ඒකක කියලා. right. මම හිතනවා මේ උදාහරණය පැහැදිලි කියලා. මට ඇත්තටම මෙතන පැහැදිලි කරන්න ඕනේ උනේ අර අනුකලනය සහ වර්ගඵලය කියන අතර සම්බන්ධතාවය ගොඩක්ම පැහැදිලි වෙන තැනක් මෙතන මාපාංකය අනුකලනය කිරීම කියන දේ. මොකද මම මෙතන අර කිසිම අනුකලනය අර මූලික සූත්‍ර කිසිම දෙයක් පාවිච්චි නොකර අනුකලනය කියන්නේ අර ශ්‍රිතයට වර්ගඵලය කියන කතන්දරේ පාවිච්චි කරලා තමයි මම මේ ගන්න හැදුවේ. right. මම හිතනවා මේ වීඩියෝ එකේදී මම කතා කරපු කරුණු කාරණා ටික ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් මේ වගේ වර්ගඵලයේ සෙවීම සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. අර මම සාධනය කරපු સિદ્ધාන්තය කියන්නේ මම සාධනය කරා කොහොමද වර්ගඵලය කියන දේ නිශ්චිත අනුකලනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. ඒ ටික ආපහු පොඩ්ඩක් බලන්න. ඒ වගේම අර සයින් වක්‍රය ගැන මම පොඩි දේවල් ටිකක් කිව්වා. ඒ වගේම මෙතන මම තව එක්සැම්පල් එකක් කතා කරා. right. මම හිතනවා ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා ඔයාලට මේ වීඩියෝ එක. මොකද වර්ගඵලයේ සෙවීම කියන එක අර සිලබස් එකට අලුතෙන් දාපු දෙයක්. ඒ වගේම අනිවාර්යෙන්ම කෙටි ප්‍රශ්නයක් එන තැනක් මේක. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් එයාලත් එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එක. මොකද මම හිතනවා ගොඩක් අයට මේ වගේ දේවල් අර හරියට ටච් වෙලා නැහැ. එහෙනම් ගොඩක් වැදගත් වෙයි කියලා මේ දේවල්ට. මොකද්ද මේ වර්ගඵලය සහ අනුකලනය අතර සම්බන්ධය කියලා හරියට තේරුම් ගන්න. right. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් ගැටලු කිහිපයක් එක්ක හම්බෙමු. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.